අයිබෝවන් අදත් අපි ගගන විශේෂ සමුඛ සාකච්ඡා වැඩසටහනත් එක්ක තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් හැමදාම මේ සමුඛ සාකච්ඡා වැඩසටහන තුළින් රටේ ඉතාමත් දක්ෂ ප්‍රසිද්ධ සහ දේශපාලනට සම්බන්ධ කෙනෙක් එක්ක අපි කතා බහ කරනවා. ඉතින් අද දවසේදී අපි මැදිරියට ආරාධනා කළා සාධාරණ සමාජයක් සඳහා වූ නීතිඥ සංගමේ සභාපති වගේම ජාතික නීතිඥ සංවිධානයේ සමාජික නාමල් රාජපක්ෂ මහතාට. ඉතින් මේ මහතාව අපි මැදිරියට ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. අයිබෝවන් ඔබතුමාට. ඉතින් අද අපි වැඩසටහන ආරම්භයේදී ඔබතුමා නීතිඥ ශාස්ත්‍රයේත් ඉන්නවා. ඒ වගේම දේශපාලනයේත් ඔබතුමා සම්බන්ධයෙන් කතා බහ කරනවා. ඉතින් මේ ශාස්ත්‍ර දෙක සම්බන්ධයෙන් ඔබතුමා මේ ශාස්ත්‍ර දෙකට ඇතුළුනේ කොහොමද සහ ඔබ සම්බන්ධයෙන් පොඩි හැඳින්වීමක් අපේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන් කළොත්. මම හිතන්නේ මම නීතිඥ වෘත්තියට ඇතුළු වීමට ප්‍රථම ඉඳලා සාමාන්‍යයෙන් යම් සංවිධානවල මානව හිමිකම් සංවිධානවල වැඩ කළා. ඒ වගේම නොයෙකුත් දේශපාලනඥයන් ළඟින් ඇසුරු කරමින් ඒ කියන්නේ යම් කිසි දේශපාලන පක්ෂයකට නොබැඳී යම් අවස්ථාවකදී යම් සිද්ධිවලදී මම මැදිහත් වීමක් වෙලා තිබුණා. ඒක නිසා මගේ නීතිඥ වෘත්තියේ යම් අඩුපාඩුකම් සිදු වෙච්ච අවස්ථාවන් රාශියක් තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් අපේ රටේ නිදහස් අධ්‍යාපනය ලැබලා නිදහස් අධ්‍යාපනයෙන් අපි යම් ස්ථානට පත්වෙච්ච අය හැටියට රටේ බදු ගෙවන ජනතාවට අපි යුතුයකමක් තියෙනවා කියලා සඳහන් කරමින් තමයි අපි මේ වැඩ කරන්නේ. මොකද හේතුව මට සාමාන්‍ය නීතිඥ වෘත්තියේ සම්පූර්ණ කාලය යෙදුණා. මට මේට වඩා ආර්ථික වශයෙන් සවිශක්තිමත් වෙන්න තිබුණා. නමුත් අපිට රටට අපේ ජාතියට අපේ රටට වෙන්න යුතුයකමක් තියෙනවා. ඒක නිසා මම නීතිඥ වෘත්තියට වඩා ප්‍රමුඛත්වය ලබා දීලා තිනවා මේ යම්කිසි මේ ජනතාවගේ අයිතිවාසිකම් මානව හිමිකම් උල්ලංඝන වීම සහ වෙනත් රට යය යුතු කොයි මාර්ගයකටද යන ස්ථාවරයන් සම්බන්ධයෙන් අපි අරගල වලට හැම අවස්ථාවෙම සූදානම් වෙලා තියෙනවා. ඒක නිසා මම මේ කටයුතු දෙකම මේ ව්‍යවස්ථා කරගෙන යනවා. ඔබතුමා විශේෂයෙන් ගත්තාම ඔබතුමා ජනාධිපති ධුර අපේක්ෂකයෙකු වශයෙන් අවස්ථා දෙකකදී තරග කරලා තිබෙනවා. ඒ පිළිබඳව චුට්ටක් අපිට පැහැදිලි කළොත්. ඔව් ඒකෙදි සාමාන්‍ය මට චෝදනාවකුත් එල්ල වෙනවා. මගේ නම තියෙන නිසා ඒක නිසා මේ යම් මිනිස්සුන් නම ගවන්නේ කියලා. නමුත් මම ස්ථිර කාලයේදී මම දේශපාලන සිරකරුවන් මුදවා ගැනීම සංඝ සභාපති වශයෙන් අවුරුදු ගණන් සේවය ක්‍රියා කරලා තියෙනවා. ඒතකොට ඒක තමයි පසුව සිරකරුවා අයිතිවාසිකම් ගැනීම කමිටුවටපත් උනේ. ඒක නිසා මම ලංකාවේ දකින්නවා ලංකාවේ ප්‍රධානම ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්න වල හැම එකටම වඩා ලංකාවේ ප්‍රධාන ප්‍රශ්න තමයි ජනවර්ග ප්‍රශ්නේ කියනවා. ලංකාවේ අපි අතාතේ මුහුණ දෙන්න ඕනේ. ලංකාවේ ඉස්සෙල්ලා ලංකාවේ පදිංචිරාවේ කවුද? ලංකාවේ ඉස්සෙල්ලාම ලංකාවට ගොඩ බැස්සේ කවුද? ලංකාවේ මුලින්ම ආපු ජාතිය මොකද්ද? මේ ජාතිය අපි අතාර්ථයට මුහුණ දෙන්න ඕනේ. ඒක අපි මුහුණ දෙන්න ඕනේ. ඒක නිසා දැන් කියලා වැඩක් නැහැ. අපි තමයි මේක ප්‍රමුඛ අපි තමයි මේ. නමුත් මේ ඉන්න හැමෝම අපි එකමුතු වෙලා මේ රටේ ගොඩනගා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒක නිසා ලංකාවේ ප්‍රමුඛ ප්‍රශ්නේ ජනවර්ග ප්‍රශ්නේ කියන එක මුල් කරගෙන තමයි හැමදාම අරගල කළේ. ඒක නිසා මේ දෙමළ ජනතාවත් එක්ක මුස්ලිම් ජනතාවත් එක්කම සෑහෙන කාලෙ වැඩ කළා. ඒ වැඩ කිරීමත් එක්ක තමයි මේ මගේ මතය මගේ ජනාධිපතිවරණ ඉදිරිපත් කිරීමේදී අපේ මතය ප්‍රකාශන යම් අවස්ථාවක් ලැබෙනවා. ඒක නිසා ඔය කියන යම් මට විරුද්ධව ගොඩක් වෙලාවට දේශපාලන වශයෙන් පහර ගන්නක තමයි මගේ නම පාවිච්චි කරලා මම මේ මොකද මිනිස්සු නම ගන්න. නමුත් මට ඡන්දය ලබා දුන්න ජනතාව එහෙම නොම ගිහලා ඡන්ද ලබා දුන්න ජනතාවක් නෙමෙයි. මම කාලයක් වැඩ කළා මාත් එක්ක වැඩ කරපු මිනිස්සු තමයි මට ඡන්ද ලබා දීලා දෙන්නේ. මොකද හේතුව එකපාර 2015 ඉස්සෙල්ලා ලංකාවේ ලෝක බැංකුව ආධාර කරලා ලංකාවේ ඡන්දදායකයෝ මේ දැනුවත් කිරීමේ වැඩසටහනක් කරන්න උත්සාහ කරපු ලංකා ආණ්ඩුව කිව්වා ලංකාවේ 31 සර්වජන බල ලැබිච්ච රටක් ලංකාවේ ජනතාව ඉතාමත්ම දැනුවත්ව ඡන්දේ පාවිච්චි ජනතාවක් රටක් කියලා. ඒක නිසා ජනතාව නොමග යෑමක් කියන එක පිළිගන්නේ නැහැ. නමුත් මම දැනටත් ඊට පස්සෙත් මම දෙකින් දිගටම සාමාන්‍යයෙන් ඒ වගේ අපේක්ෂකෙන් නම් නිශ්ශබ්දව ඉඳලා ඒ වෙලාවට තමයි. නමුත් අපි හැමදාම 2015 ඉඳලා 2019 වෙනකම් වැඩ කළා. ඊට ඉස්සෙල්ලා වැඩ කළා. අපි හැම අරගලයක මුල් ඉස්සරහා ඉන්නවා. අපිට ඒ වගේ මේ නිකන් මේ මිනිස්සු රවට්ටන්න ඕන අපේක්ෂකෙන් අපි හැංගිලා ඉඳලා ඒ වෙලාවට එනවා. නමුත් අපි කවුද කියලා සමාජය දන්නවා. අපි අපේ YouTube එකට ගියත් හරි සමාජ ජාල වලට ගියත් හරි රූපවාහිනී සංවාද වලට ගියත් හරි අපි අපේ අනන්‍යතාවයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒක නිසා මගේ අනන්‍යතාවය තමයි මම මේ ලංකාවේ ප්‍රශ්න විසඳන්න පුළුවන් ආකාරය පිළිබඳ අපේ දැක්මක් තියෙනවා. නීතිඥවරයෙක් වශයෙන් මගේ දැක්මක් තියෙනවා. ඒ දැක්ම ඉදිරිපත් කිරීම අපි උත්සාහ කරන්නේ. ඒ උත්සාහ කිරීමට ලැබෙන අවස්ථාවක් වශයෙන් තමයි සලකන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය. ඒතොර හැම අවස්ථාවකම මම ක්‍රියා කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන් ජාතිවාදී නොවි ජනවර්ගය අතර සමගිය ඇති නොකර මේ ලංකාව පොඩ්ඩක්වත් ඉදිරියට යන්න බෑ කියන ස්ථාවර ප්‍රකාශ කරනවා මම ඉදිරිපත් වෙලා තියෙන්නේ. විශේෂයෙන් දැන් ජනාධිපතිවරණයට පසුගිය අපි අවසාන ජනාධිපතිවරණය ගත්තාම ඒ අවස්ථාවේදී විශාල පිරිසක් අපේක්ෂකයන් 35 දෙනෙකු ඉදිරිපත් වී සිටියා. ඒ අතර ඔබතුමාත් එක් අයෙකු. ඉතින් මේ ප්‍රබල දේශපාලන පක්ෂත් එක්ක එකපාරටම දැන් ඉදිරිපත් වන
අපේක්ෂකයන් සිටිනවනේ. ඉතින් ඒ ජයග්‍රහණය කරන්න යම් දැන් සාමාන්‍යයෙන් දැක්කාම අර ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයත් එක්ක තමයි ජනතා රැල්ල තිබෙන්නේ. ඉතින් එවැනි අවස්ථාවක එකපාරටම ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමෙන් ප්‍රතිඵල තිබෙනවද? නෑ මෙහෙමයි. දැන් අපි කියමු දැන් සාමාන්‍යයෙන් සමහරක් කට්ටිය ඇත්තටම ගොඩක් වෙලාවට ඔය හිටි බහුතරය කියලා කියන්නේ ඔය අපේක්ෂකයෝගෙන් පොද හේතුව අපි දන්නවා මේ ප්‍රධාන පක්ෂවල අපේක්ෂකයන්ට ආධාර කරන දාන අපේක්ෂක රාශියක් ඉන්නවා. මොකද හේතුව ජනාධිපති අපේක්ෂකෙක් වුණාම පෝලිං මේ මැතිවරණ ඡන්ද පොළවල් වල නියෝජිත පත් කරන්න පුළුවන්. ඒ වගේම තැපැල් ඡන්දය ආයුධම් පත් ලැබෙනවා. තමන් ඡන්දායක නියෝජිත පත් කරන්න පුළුවන්. ඒ වගේ වරදන වරප්‍රසාද ලැබෙනවා. ඒ වගේම රූපවාහිනී කාලේ ගොවිවිද කාලේ ලැබෙනවා. ඒ තමන්ගේ අපේක්ෂක වෙනුවෙන් ඒවා වෙන් කරගන්න ඉදිරියට යන අපේක්ෂකයෝ ඉන්නවා. ඒතකොට ඒගොල්ලෝ තමයි බහුතරයක් හිටියේ. නමුත් සුළු ඡන්ද සංඛ්‍යාව ලැබුණා. සමහරක් වෙලාවට සමාජවාදී පක්ෂ ඉතුරු ජයසූරිය මහත්මයා ඒ වගේම සමහරක් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයෝ ඉදිරිපත් වෙනවා. ඒ වගේම මම දන්නවා සමාජවාදී සමානතා පක්ෂ අපේක්ෂක හැමදාම ඉදිරිපත් වෙනවා පාණි මහත්මයා. මේ මහතුරු ඉදිරිපත් වෙන තමන්ගේ මතය සුළු කණ්ඩායම ඉදිරිපත් කරන්න මේ ප්‍රධාන පක්ෂවල දේශපාලනඥයන්ගේ මේ යන ගමන් මාර්ගයෙන් මේ ලංකාවට කිසිදු සුගතියක් වෙන්නේ නැහැ. කිසිදු දියුණුවක් ලැබෙන්නේ නැහැ. මොකද අපිට ඕගොල්ලෝ හැමෝටම තේරුම් ගන්න පුළුවන් අවුරුදු 73ක් තිස්සේ මේ ලංකාව ඇවිල්ලා තින්නේ අනිත් පැත්තටනේ. ලංකාව සංවර්ධන අවවර්ධන වෙලා තින්නේ. ලංකාවේ මානව හිමිකම් තත්ත්වය දුර්වල වෙලා. ලංකාවේ ආර්ථිකය දුර්වල වෙලා. ලංකාවේ ඉතින් ඉතාමත්ම දැන් ලෝකයේ ඉතාමත්ම දුප්පත් හිඟන ඉතාමත්ම දුක්ඛිත රටකට පත් වෙලා තිනවා මේ වැඩපිළිවෙල නිසා. ඒක නිසා අපි මේ ප්‍රකාශ කරන්නේ මේ වැඩපිළිවෙල හරි නැති නිසා අපේ මතය කවදා හරි දවසක ජනතාව අහුම්කම් දෙයි කියන අපේ ස්ථාවරයක් තියෙනවා. ඒ වගේම දැන් ඔබතුමා ඉන් අනතුරුව පැවතුන මේ මහා මැතිවරණය. ඉතින් ජනාධිපතිවරණයේදී ඔබතුමාට යම් ඡන්ද සීමාවක් ලැබී තිබුණානේ. ඡන්දදායකයන් ඡන්දය ඔබතුමාට ලබා දී තිබුණා. ඉතින් මහා මැතිවරණයට ඉදිරිපත් වෙලා පාර්ලිමේන්තුවට යන්න අපේක්ෂාවක් නැද්ද? නෑ මේක තමයි විශේෂයෙන්ම මහා මැතිවරණයේදී ලොකු අර්බුදයක් තියෙනවා. මහා මැතිවරණයේදී කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අවශ්‍යයි. එතකොට මහා ප්‍රධාන පක්ෂයක හරි ස්වාධීන කණ්ඩායමක් හරි ඉදිරිපත් කිරීමට අවශ්‍යතාවයක් තියෙනවා. නමුත් එහෙම අපිට අපහසුතාවයක් තියෙනවා. මොකද හේතුව මම විශේෂයෙන්ම දේශපාලන පක්ෂත් එක්ක වැඩ කරනකොට මගේ කැමැත්තක් නේ මගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. මගේ මතය ප්‍රකාශ කිරීමේ ප්‍රධාන අවස්ථාව තමයි. මොකද හේතුව ලංකාවේ 78 සමානුපාතික චන්ද්‍ර ක්‍රමය ආවට පස්සේ දිස්ත්‍රික්කයකට අපි ලෑස්තුවක් දාන්න ඕනේ. ඒතකොට ලෑස්තුව අපි එකතු කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ ලෑස්තුව ඉදිරිපත් කිරීමේදී අපි එක ප්‍රධාන දේශපාලන පක්ෂයක් එක ප්‍රධාන ස්වාධීන කණ්ඩායමක් යටතේ ඉදිරිපත් විය යුතුයි. ඒ ස්වාධීන කණ්ඩායම දේශපාලන මේ දේශපාලනයේ කළ කණ්ඩායම විය යුතුයි. එතකොට මේ අපේ මතයට විරුද්ධ ප්‍රතිවිරුද්ධ මත දාන්න ගොඩාක් කට්ටිය මේකට එකතු වෙනවා. ඒක නිසා අපිට අපේ බලාපොරොත්තු තියෙනවා අපේ මතය හා එකතු ඉන්න. මොකද හේතුව ලංකාවේ විශාල වශයෙන් සිංහල සමාජයේ ජාතිවාදී නොවන වර්ගවාදී නොවන කණ්ඩායමක් එකතු කරලා හරිම අමාරුයි. මොකද හේතුව ලංකාවේ කාලයක් තිස්සේ මේ මාධ්‍යමකින් අරංගේ මෙහෙයුමත් එක්ක ලංකාවේ විශේෂයෙන් සිංහල ජනතාවගේ ඔළුගොඩු කුණු වෙලා කුරුවල් වෙලා සවුත් වෙලා තියෙන්නේ. ඒතර ඒකත් එක්ක හරිම අර්බුදයක හරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. මේ ලංකාවේ ඉන්න සිංහල ජනතාව හිතනවා මේ රටේ ප්‍රමුඛයා අපි, මේ රටේ අනිකුත් සුළු ජාතීන් මේ අපි කියන දේ අහගෙන අපිට ඕන හැටියට ජීවත් වෙන්න ඕන කියන අදහස් තියෙනවා. ඒක නිසා අපි වගේ අයත් එක්ක එකතු වෙලා වැඩ කරන්න බොහොම කට්ටිය පසුබහිනවා. මොකද බහුගිය ඔය මේ බහුගිය පාසු ප්‍රහාරයෙන් පස්සේ ලංකාවේ මුස්ලිම් ජනතාවට ඇතිවෙච්ච ප්‍රශ්න සම්බන්ධයෙන් මොකද හේතුව මේ පාසු ප්‍රහාරය වැඩිපුරම පීඩනයට පත් වෙන ලංකාවේ මුස්ලිම් ජනතාව. ඒ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතා කළාම අපේ නම් වලට යම් මුස්ලිම් නම් දාලා මොහොමඩ් කෑලි දාලා යම් නම් දාලා අපි ආමන්ත්‍රණය කළා. නමුත් අපි ඒ සම්බන්ධ හැලුන්නේ නැහැ. මොකද හේතුව අන්න ඒක තමයි මගේ සිංහල සමාජයත් එක්ක සිංහල සමාජයේ පුදුම විදියට මේට අවුරුදු 20කට 30කට වඩා කලින් තිබිච්ච සිංහල සමාජය නෙමෙයි දැන් ඉන්නේ ඊටම වර්ගවාදී වෙලා මිත්‍යාවට ගිය ඊටාත්ම දූෂිත වෙච්ච ඉතාමත් ඔළුගඩි කුරුවල් වෙච්ච සිංහල ජනතාවක් ඉන්නේ. ඒ ජනතාවත් එක්ක දේශපාලනය කිරීම ඉතාමත්ම අපහසුතාවයේ තත්ත්වයක් තමයි තියෙන්නේ ලංකාවේ. හරි. දැන් රටේ දේශපාලනය ගත්තාම දවසින් දවස බිඳ වැටීමක් තමයි අපිට දකින්න වෙන්නේ. ඒ කියන්නේ බලයට පත් වෙන්න කලින් මේ වත්මන් රජය වුණත් එහෙම නැත්නම් මීට පෙර තිබුණු රජවල පත් වෙනකොට කියන කතා නෙවෙයි බලයට ආවට පස්සේ කියන්නේ. දැන් වර්තමාන තත්ත්වයත් ඒ වගේ තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් මේ වර්තමාන දේශපාලන තත්ත්වය ඔබ දේශපාලකයෙක් වශයෙන් දකින්නේ කොහොමද? එහෙමයි මේ සියලුම අර්බුද වලට ප්‍රධානම හේතුව තමයි 78 ජේ.ආර්. ජනාධිපති විධායක ජනාධිපති ක්‍රමය. හේතුව මොකක්ද? හේතුව ඇමරිකාව තමයි ලෝකේ ප්‍රථම ලිඛිත ව්‍යවස්ථාව ඇති කළේ. ඒතකොට ඇමරිකාවේ ප්‍රථම ලිඛිත ව්‍යවස්ථාව ඇති කරනකොට ඒගොල්ලෝ සාකච්ඡා කළා රටක නායකයෙක් බිහි කරගන්න ඕනේ, රටක පාලනයක් ඇති කරගන්න ඕනේ කොහොමද? පුද්ගලයෙක් ගැන විශ්වාස කළා රටක පාලනයක් ඇති කළ යුතුද කියන එක පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් කළා. ඒ සාකච්ඡාව අනුව තමයි ෆෙඩරලිස්ට් පේපර් කියලා ඒගොල්ලෝ යම් සාකච්ඡා කළා. ඒව ලිව්වා, පොත්වල ලියලා තියෙනවා, සඳහන් කරලා තියෙනවා. ඒගොල්ලෝ කිව්වේ හැම පුද්ගලයාම දුර්වලයි. හැම පුද්ගලයාම දේවදූතෝ නෙමෙයි. හැම පුද්ගලයාගේම දුර්වලකම් තියෙනවා. ඒක නිසා
පුද්ගලයා මුල් තැන අරගෙන කළොත් එහෙම පුද්ගලයා යම්කිසි මානසික විකෘතිතාවයක්. මොකද හැම පුද්ගලයෙකුටම බලයත් එක්ක මේ 78 ව්‍යවස්ථා අසීමිත බලයක් ලැබෙන ව්‍යවස්ථාවක්. ඒ බලයත් එක්ක හැම පුද්ගලයා දූෂිත බවට පත් වෙනවා. ඒ දූෂිත බවට පත් වෙලා මොලේ අවුල් වෙනවා. මොලේ විකාර වෙනවා. මොලේ විකාර වුණාට පස්සේ රටේ පාලනය අවුල් වෙනවා. ඒක තමයි 78න් පස්සේ ලංකාවට උනේ. ලංකාවේ පාලනය කරපු හැම පාලකයන්ම අපිට මතක තියෙන්නේ මම ප්‍රේමදාස මහත්මයා ඉඳලා JR ගේ අන්තිම කාලේ පොඩි මතකයක් තියෙනවා. නමුත් JR මේ ප්‍රේමදාස මහත්තයා ඒ වගේම ඊට පස්සේ බලයටපත් වෙච්ච DB විජිතුංග මහත්තයා පොඩි කාලේ ඊට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඒ වගේම ඊට පස්සේ මහින්ද රාජපක්ෂ මහත්මයා ඊට පස්සේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඊට පස්සේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ හැමෝම රට පාලනය කරන ලංකාවේ ප්‍රධාන රාජ්‍ය ආයතන රජයේ ආයතන තුන තියෙනවානේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ කියන. එතකොට මේ පුද්ගලයෝ රට පාලනය කරන්නේ මේ පාර්ලිමේන්තුව එක්කවත් කැබිනට් එක එක්කවත් නෙමෙයි. ඒගොල්ලෝ රට පාලනය කරන්නේ චන්ද්‍රිකා රට පාලනය කරන්නේ චන්ද්‍රිකාගේ ගජමිතුරු කණ්ඩායමක් එක්ක. ඒ කාලේ හිටියා මම හිතන්නේ ඔය කවුද රාජන් ආශිර්වාදන් තිලාන් විජේසිංහ ළඟදි මනෝ තිත්තවැල්ල කණ්ඩායමක් එක්ක. මහින්ද රාජපක්ෂ රට පාලනය කළේ වෙනම කණ්ඩායමක් එක්ක. ප්‍රේමදාස රට පාලනය ආර් පාස්කරලිංගම් මේ වගේ කණ්ඩායමක් එක්ක. ඊට පස්සේ මේ මහින්ද රාජපක්ෂ රට පාලනය කළේ වෙනම කණ්ඩායමක් එක්ක. ධම්මික පෙරේරා වගේ කණ්ඩායමක් එක්ක. කැබිනට් එක ගණන් ගන්න නැහැ, පාර්ලිමේන්තුව ගණන් ගන්න නැහැ. එතකොට මේ මෛත්‍රීපාල සිරිසේනට එක්කන් හම්බුන්නේ නැහැ. ඒ වෙලාවේ 19 සංශෝධනයෙන් එයා හිර කළා තිබිච්ච හින්දා එයාට ලොකු අර බල ව්‍යාපෘතියක් තිබුණ නැති නිසා එයාට ඒක කරන්න හම්බුන්නේ නැහැ. නමුත් එයාත් යම් මට්ටමකට යම් කණ්ඩායමක් තමයි රට පාලනය කළේ. දැන් විශේෂයෙන්ම දැන් ගෝඨාභය රාජපක්ෂ රට පාලනය කරලා තිබාන්නේ දිලිත් ජයවීර නිශ්ශංක සේනාධිපති ඒ වගේ කීප දෙනෙක් එක්ක. එතකොට පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය කැබිනට් එක වැඩක් නැහැ. එතකොට ඒක නිසා ගජමිතුරන්ට අවශ්‍ය විදිහට තමයි රට යන්නේ. ඒක නිසා තමයි මේ රටේ පාලනය අසාර්ථක වෙලා තින්නේ. රටේ පාලනය දැන් සාර්ථක කරගන්න අනිවාර්ය ව්‍යවස්ථා වෙනසක් විය යුතුයි. මම ඔය ගොඩක් කට්ටිය කියනවා මේක වැඩක් නැහැ මේක කරගෙන යන්න පුළුවන් කියලා. නමුත් මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙනකම් මේ ලංකාව කවදාකවත් සුගතියකට පත් කරන්න හැකියාවක් නැහැ. ඒක නිසා අපේ ප්‍රධාන දේ තමයි කියන්නේ විධායකය ව්‍යවස්ථාදායක අධිකරණයේ සංවර්ණ හා තුලන ක්‍රමයක් යටතේ ලෝකේ දියුණු රටවල් දියුණු වෙලා තියෙන ඒවැන්. ඒක නිසා මේ පුද්ගලයෙකුට කවදාකවත් රටක් හදන්නට හැකියාවක් නැහැ. මොකද හේතුව මේ පුද්ගලයා වටා මේ ගොඩනගෙන කණ්ඩායම රට විනාශ කරනවා මිසක් රට දියුණු කිරීමට අදහස් ඉදිරිපත් කිරීමක් කරන්නේ නැහැ. දැන් විශේෂයෙන්ම ඔබතුමා නීතිඥවරයෙක්. දැන් රටේ විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමේදී ඒ බලතල අග්‍රාමාත්‍යවරයාට පැවරෙනවද ඒ සම්පූර්ණ බලතල නැතිනම් ඒ බෙදී යනවද ආයතන තුන අතර? නෑ මෙහෙමයි ඕක නිකන් මේ ඔය විධායක ජනාධිපතිවරට පක්ෂපාතී වෙන මොකද හේතුව සමහරක් වෙලාවට ලංකාවේ දේශපාලන නායකයොත් සමහරකට ඔළුව හංගගෙන ඉන්නවා මේ Tamanට අවස්ථාව ලැබෙනකම්. මොකද හේතුව අපේ හොඳ අවස්ථාවක් ලැබුණා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙතන ඉන්න කාලේ වෙන ව්‍යවස්ථාවක් ගෙනල්ලා ඒ ව්‍යවස්ථාව සම්මත වෙන්න ඕන්න මෙන්න තියෙදි ව්‍යවස්ථාවට විරුද්ධව වැඩ කළා රනිල් වික්‍රමසිංහ වාක්‍යයන් උන එකට ඒ වෙලාවේ ව්‍යවස්ථාව පුච්චලා දැම්මා පාර්ලිමේන්තුවේ. ඒ පුච්චලා දැම්ම රනිල් වික්‍රමසිංහ හිතන් හිටියා කවදා හරි දවසක යාට පුළුවන් වෙයි කියලා ජනාධිපති වෙන්න. මොකද 2005 තත්ත්වය තමයි තිබුණේ. නමුත් මහින්ද රාජපක්ෂ මහත්මයා LTT එකට සල්ලි දීලා ඒ වැඩේ නැති කළා. නමුත් මේ රනිල් හිතන් හිටියා රනිල්ට කවදා හරි ජනාධිපති වෙන්න පුළුවන් කියලා. ඒක නිසා ලංකාවේ දේශපාලන නායකයෝ විරුද්ධ පක්ෂ ඉන්නකොට කියනවා මේමයි විධායක ජනාධිපති ක්‍රමය හවුසිව මහින්ද රාජපක්ෂලා කිව්වේ JR ගේ මේ අටමගල් ව්‍යවස්ථාව මේ රට ව්‍යවස්ථාවට විනාශ කරනවා කියලා. නමුත් වැඩියෙන්ම ප්‍රයෝජන ගත්තේ මේ ව්‍යවස්ථාවෙන් මහින්දලා රාජපක්ෂලා. ඒක නිසා මේ තත්ත්වය අනුව මේ බොරු ප්‍රචාර ගෙනියනවා මේ විධායක ජනාධිපතිතුමාගේ අයින් කළා එහෙම බිහි වෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ අගමැතිවරයා කියන්නේ සමානයන් අතර ප්‍රමුඛයා. අගමැතිකට විධායක අගමැතිවරයෙක් වෙන්න විදියක් නැහැ. මොකද හේතුව ඒක ලොකු කණ්ඩායමකට පාලනය කරන්නේ. තනි පුද්ගලයාට පාලනය කරනට වඩා කණ්ඩායමකට පාලනය කරන්නේ හොඳයි. ඒ වගේම පාර්ලිමේන්තුවෙන් සම්මත කළ දෙන නීති ක්‍රියාත්මක කිරීම තමයි ජනාධිපතිවරයාට තියෙන්නේ. ඒක නිසා සම්පූර්ණ සංවර්ණ තුලන ආණ්ඩු ක්‍රමයක් ජනාධිපතිතුමාට යම් තනි තීරණ ගන්න අවස්ථාවන් දීලා තියෙනවා. ඒ තීරණ තීන්දුව තියබියදී මේ වගේ අත්නෝමතික පාලනය ගෙනියන්නට හැකියාවක් නැති කළ යුතුයි. නැත්තම් මේ රටට අනාගතයක් නැහැ කියන මට කියන්න තියෙන්නේ. ඒ වගේම දැන් මේ දවස්වල කතිකාවක තමයි යෙදලා තියෙන්නේ මේ ජිනිවා මානව හිමිකම් ප්‍රශ්නය සහ ඔබතුමන් සඳහන් කළා මේ සුළු ජාතීන්ට රටේ තියෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඒකම මුස්ලිම් ජනතාවට අර බුර්කාව තහනම් කිරීම කියන කාරණාව දැන් කලින් පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ අමාත්‍යවරයා සඳහන් කළා එහෙම කැබිනට් පත්‍රිකාවකට Taman අත්සන් කළේ නැහැයි කියලා. නමුත් අද පුවත්පත්වල සඳහන් කරලා තිබුණා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තිබෙනවා හෙට අනිද්දා පාර්ලිමේන්තුවේ එය සම්මත කරගෙන නීතියක් බවට පරිවර්තනය කරනවායි කියලා. ඔබතුමන් මේ තත්ත්ව දකින්නේ කොහොමද සහ මේ ජිනිවා ප්‍රශ්නයේදී ශ්‍රී ලංකාවට අවශ්‍යයක් වුණා.
ඒ පිළිබඳව ඔබතුමාගේ මතය මොකක්ද? ඔය ජිනීවා ප්‍රශ්නේදී ශ්‍රී ලංකාව අවශ්‍යයක් වුණා හරිය අමාරුවට හරිය ඔක්කොම මේ රාජපක්ෂ පාලනේ වකිය යුතුයි. මොකද හේතුව ජිනීවා ප්‍රශ්නේදී මේගොල්ලෝ ලංකාවේ ජිනීවා ප්‍රශ්නේදී පුවත්පත් හැසිරෙන ආකාරය පිළිබඳව මාධ්‍ය හැසිරෙන ආකාරය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඉංග්‍රීසි පුවත්පත් බැලුවාම කියන එක නෙමෙයි සිංහල පුවත්පත් වල තියෙන්නේ. එතකොට මේ තමයි රණවිරුවෝ පාවා දෙන්න යනවා කියන එක. නමුත් මේ පාර ජිනීවා යෝජනාවල රණවිරුවෝ සම්බන්ධ කතන්දරය මේ පොඩ්ඩක්වත් නැහැ. ඒ වගේම රණවිරු ප්‍රශ්නේ මෙතනට ආවෙත් මහින්ද රාජපක්ෂ මහත්තයා ඉඳ 2009 යුද්ධය ඉවර වෙලා මැයි මාසේ 25 වෙනිදා ලංකාවට බැංකි මූණ ආපු වෙලාවේ ඒගොල්ලෝ කියන්න තිබුණා යුද්ධයක් වුණාම අපරාධ වෙනවා. අපරාධ නැතුව යුද්ධයක් කරන්න විදියක් නැහැ. නමුත් මේගොල්ලෝ මේ කිසිදු අපරාධයක් නොවේ කියලා බොරු කයිවාරු ගහලා බැංකි මූණට පොරොන්දු වුණා. මේක අපි ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වනවා. ජාත්‍යන්තර පරීක්ෂණයක් පවත්වලා අපි ඒ සම්බන්ධයෙන් සාධාරණීකරණ බැංකි මූණට පොරොන්දු වුණා. එතකොට සාමාන්‍යයෙන් zero casualties වෙන විදියක් නැහැනේ. මොකද ඊට පස්සේ සාක්ෂි ඉදිරිපත් වෙන්න පටන් ගත්තා අර ප්‍රභාකරන්ගේ දෙවෙනි පුතා. යුද්ධයට සම්බන්ධ වෙච්ච නැති බිස්කට් එකක් කකා තේ බිබී ඉන්නවා යම් තැනක ඊට පස්සේ මැරිලා ඉන්නවා. ඒ වගේම ඉසිප්‍රියා මාධ්‍යවේදිනියක් ඉසිප්‍රියා මැරිලා ඉන්නවා දකින්නවා. එතකොට ඒවත් එක්ක සාක්ෂි ඉදිරිපත් වෙන්න පටන් ගත්තා මේගොල්ලෝ කියනවා අපරාධ වුණ නැහැ කියලා. ඊට පස්සේ ලෝකෙට සාක්ෂි ඉදිරිපත් වුණා මේ අපරාධ වුණා කියලා. ඒකත් එක්ක ලෝකෙ ඉල්ලීමක් කළා. නමුත් මේ පාර ආවේ ජිනීවා වල මේ යුද්ධය සම්බන්ධයෙන් LTTE සංවිධානත් අපරාධ කළා. ඒ වගේම අපේ හමුදාවත් කළා. හැබැයි LTTE සංවිධාන අපරාධ කළා කියලා අපිට අපරාධ කරන්න බෑ. මොකද අපි ඇවිල්ලා නිල බලයෙන් පත්වෙච්ච රජයක්. ඒක නිසා LTTE සංවිධාන යුද අපරාධ කළා කියලා අපි යුද අපරාධ කරන්න බෑ. අපේ ලංකාවේ මම හිතන්නේ මගේ ස්ථාවරය නම් මේ අපේ ලංකාවේ හමුදාව දකුණේ හැසිරිච්ච හැටි, රතුපස්වල හැසිරිච්ච හැටි, ඒ වගේම නොයෙක් තැන්වල හැසිරිච්ච හැටිත් එක්ක යාපනයේ හැසිරුණා, ඔය හැටි හැසිරුණා කියලා අපිට හිතන්න පුළුවන්. ඒක නිසා යම් දෙයක් කළා. නමුත් මේ පාර ජිනීවා වල ආවේ මේ විශේෂයෙන්ම ඕ නෙමෙයි. මේ පාර ජිනීවා සුළු ජාතිකගේ ප්‍රශ්න 19 වෙනි විශ්ව සංශෝධනය, ඒ වගේම භූමදාන ප්‍රශ්නය, මේ රටේ මානව හිමිකම් උල්ලංඝන වීම සම්බන්ධව විශේෂයෙන්ම කතා කළේ. එතකොට මේ දැන් මේගොල්ලෝ කියනවා බුර්කාව ප්‍රංශය තහනම්, යුරෝප රටවල තහනම්, අර රටවල මෙහෙ තහනම් අපිට බැරියයි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. ඒ රටවල මානව හිමිකම් මුස්ලිම් ජාතීන් කියලා එහෙම වෙනස් වීමක් කරන්නේ නැහැ. ඒ සම්පූර්ණ සැලකීම තියෙනවා. බුර්කාව සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් යම් නීති ගෙනාවත් ඒ මිනිස්සුන්ට විශේෂයෙන්ම පීඩාවක් ගෙන දෙන රාජ්‍යයක් නිසා ඒ මිනිස්සු ඒ පිළිබඳව ලොකු කනකාඩුවක් ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව ලන්ඩන් නගරාධිපති දැන් ඇවිල්ලා ඉන්නේ කවුද? මුස්ලිම් ජාතිකයෙක්. එතකොට ලංකාවේ අද අපේ රටේ පුළුවන්ද සුළු ජාතිකවල අගමැති කෙනෙක් වෙන්න? ජනාධිපති වෙන්න? විශේෂයෙන්ම විපක්ෂ නායක සම්බන්ධන් මහත්තයා සම්බන්ධන් මහත්තයා විපක්ෂ නායක වුණාම අපේ මැරෙන්න හැදුවා. රට ඉවරයි මේ කුටියෙක් මේ වුණා කියලා. නමුත් ඉන්දියාව බලන්න. ඉන්දියාවේ ප්‍රධාන විදායක නිලධාරියා තමයි අගමැති කියලා කියන්නේ. අගමැති කවුද? මන්මෝහන් සිං කියලා කියන්නේ සික් ජාතික ඉන්දියාවේ ඉන්න ඉතාම සුළු ප්‍රමාණයක්. එතකොට අබ්දුල් කලාම් ජනාධිපති වුණා. එහෙම හදාගත් රටක් ඒක. අපිට පුළුවන් ද අඩුම ගානේ ලංකාවේ කවුද අගමැතිලා තියෙන සුළු ජාතිකයා? කවුද මේ ඒක නිසා ලංකාවේ උතුරු ප්‍රදේශය ඇරෙන්න පහළ ප්‍රදේශයක මධ්‍යම කඳුකරේවත් කොහෙවත් දකුණු මහමැති කෙනෙක්වත් අඩු කරලා ද්‍රවිඩයකට එන්න හැකියාවක් නැති රටක් මේක. ඉතින් මේකත් එක්ක මේ මොකද හේතුව මේ පාලනය අසාර්ථක වෙනකොට අපි සතුරු නිර්මාණය කරගන්නවා. ද්‍රවිඩ ජනතාව කාලයක් ඊට පස්සේ ද්‍රවිඩ ජනතාව පරාජය කළාට පස්සේ ඊට පස්සේ බැලි වුණා මේ රාජ්‍ය පාලනයේ තිබෙච්ච ජරා ගතිය ඔක්කොම පේන්න පටන් ගත්තා. මොකද අපි LTTE යුද්ධය අවුරුදු 30ක් තිස්සේ හැම ප්‍රශ්නයක්ම LTTE යුද්ධය යට දාලා මේ අපි රට දියුණු කරන්න බැරි මේ LTTE සංවිධානය නිසා මේ LTTE එක තියෙනකම් මේ රටට මුකුත් කරන්න බෑ. මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න බෑ. මේ රටට මානව නිදහස ගේන්න බෑ. සංවර්ධනය ගේන්න. හැබැයි ඒක පරාද කරාට පස්සේ රට ඊට වඩා පහළ තත්ත්වයට ඇද වැටුණා. ඒකත් එක්ක බැලුවා අලුත් හතුරෙක්. අලුත් හතුර තමයි මුස්ලිම් ජනතාව. තොර ඒ සතුර නිර්මාණය කරගෙන ඒ සතුර විරුද්ධව වන්ද පෙති වන්ද ප්‍රේෂියර් එතකොට වන්ද සත්කම් කියලා මහා මිත්‍යාවන් මවමින් මේ අරගෙන ගිය ගමන නිසා තමයි මුස්ලිම් ජනතාවට මේ රාජ්‍ය ගැන විශ්වාස නැත්තේ. ඒකත් එක්කම මේ ලෝකයේ සෞඛ්‍ය සංවිධානය හැම භූමදානය ආදාහනය කරන්න පුළුවන්කම තියෙද්දි ලංකාවේ හිතවක්කාරී විදියට මේ ආදාහනය කිරීමත් එක්ක තමයි මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙලා තියෙන්නේ. දැන් ඔබතුමා සඳහන් කරද්දී පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනේ අර මහඇමති ධූරයට පත් වෙන්න බෑයි කියලා. නමුත් පහුගිය කාලවල දැන් උතුරු නැගෙනහිර ගත්තාම මම උතුරු නැගෙනහිර උතුරු නැගෙනහිර අනිත් පළාතවල හැකියි. දැන් මොකද මධ්‍යම කඳුකරේ දෙවිඩ ජනතාව රාශියක් ඉන්නවා. එතකොට මෙහෙ ඉන්නවා මේ මුස්ලිම් ජනතාව රාශියක්. නමුත් මහඇමති කෙනෙක් වෙන්න අපිට අවශ්‍යතාවයක් හැකියාවක් බොහොම අඩුයි. ඒකම මානව හිමිකම් ගැන කතා කරද්දී දැන් අද දවසේ ඇමරිකානු රාජ්‍ය ලේකම් දෙපාර්තමේන්තුව සඳහන් කරලා තියෙනවා ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය කර තිබෙනවා. දැනුත් මේ දැඩි ලෙස ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් උල්ලංඝනය වෙනවායි කියලා රිපෝට් එකක් අද දවසේදී නිකුත් කරලා තිබෙනවා. ඉතින් ඒ පිළිබඳව ඔබතුමන් දකින්නේ කොහොමද? ඔව් දැන් මෙහෙමයි. දැන් මේක දැන් ඇමරිකාව ගැන කතා කරාම මේගොල්ලෝ මෙහෙමයි. ඇමරිකාව කියලා ලෝකේ ප්‍රධාන බලවතෙක්. ඒ බලවතාගේ න්‍යාය පත්‍රයන් තියෙනවා.
කරනවා. නමුත් අපි බලන්න ඕනේ ඇමරිකාව ඇතුලේ ජනතාවට ලබා දෙන නිදහස. මොකද මේ ඇමරිකාවට විරුද්ධව රිදියුස්සන් කෑගහන දේශප්‍රේමීන් කවුරුවක්වත් අන්තිමට තමන්ගේ ළමයි තමන් නිවාඩුවකට සංචාරයට යන්නේ ඇමරිකාවට. ඒ වගේම තමන් අධ්‍යාපනය ලබන්න කැමති මේ ඇමරිකාවට සංචාරයට යන්න කැමති ඇමරිකාවට. මොකද හේතුව ඇමරිකාව බිහි කළේ මේ ලංකාව වගේ මේ පරම්පරාවෙන් අවුරුදු 2500ක් සංස්කෘතික රටක මිනිස්සු මේ මිනිස්සු ලෝකේ හැමතැනින්ම ගිහින් හදාගත්ත ෆ්‍රී ස්ටේට් එකක්. ඒ රටේ අභ්‍යන්තරයේ මිනිස්සු මානව හිමිකම් ආරක්ෂා කරගෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගෙන ඉන්නවා. එතකොට ලංකාව දැන් මේ ඇමරිකාව මේ ලංකාව පැහැදිලිද අපිට දැන් මේ වගේ channel එකකට ඇවිල්ලා මේ වගේ තැනකට ඇවිල්ලා මේ කතා කරන්න වෙලා තියෙන්නේ ලංකාවේ ප්‍රධාන මාධ්‍ය මේවට අවස්ථාව දෙන්නේ නැහනේ. එතකොට ලංකාවේ අපි කතා කළොත් එහෙම යම්කිසි යුක්තියක් ගැන කතා කළොත් මානව හිමිකම් ගැන කතා කළොත් අපිට කියන්නේ ඩයස්පෝරා එක. ඒ වගේම NGO කාර්යවල අපිට වට කරලා ගහනවා. වට කරලා ගහලා අපේ අදහස් ප්‍රකාශ කිරීම අයිති නැති කරනවා. ඒක නිසා මේ පහුගිය කාලේ විශේෂයෙන්ම සිදුවන සිදුවීමත් එක්ක මේ අවලෝකനം පේනවා ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයෙන් දිගටම සිදු වෙනවා කියලා. එතකොට ඒක ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඒ කියන ප්‍රකාශය සම්බන්ධයෙන් අපි දැන් ප්‍රකාශ කළොත් ඒක හරි කියලා අපිට කියයි මේ ඇමරිකාවට කතා දෙනවා කියලා. නමුත් අපි ඇමරිකාවට කතා දිනවා කියලා කිව්වත් අපිට කමක් නැහැ. නමුත් ලංකාවේ මානව හිමිකම් උල්ලංඝන වෙනවා කියලා කියන්නේ ඇමරිකාවෙන් කාර්යෝ කියන්න ඕනේ අපිට පේනවා. ඔව් දැන් මේ දවස්වල ගත්තාම දැන් නීතිය ආරක්ෂා කර යුතු පොලිස් නිලධාරීන්ම නීතිය කඩන අවස්ථාවල් දැන් රූප මාධ්‍ය වලින් අපි දැකලා තිබෙනවා. ඉතින් ඔබතුමා ඒ ගැන අදහසක් දක්වොත් මොන වගේ අදහසක්ද ඔබතුමාගේ තිබෙන්නේ? ඔව් ඒක තමයි. ඒ කියන්නේ මෙහෙමයි දැන් මේ ඒකාධිපති පාලකයෙක් රටකට ආවම ප්‍රධාන දේවල් තුනක් කරනවා. එකක් තමයි Tamanට ඕන වැඩක් දැන් විශේෂයෙන්ම අපි දැක්කා ගෝඨාභය රාජපක්ෂ බලයට එන්න ඉස්සෙල්ලා මාර පොරක් මාර වැඩකාරයෙක් එන්න ඒ කියන්නේ නූතන තාක්ෂණයෙන් දැනුමෙන් සම්සන්නද්ධ වෙච්ච ඉතාමත් දියුණු පොරක් කියලා වගේ පෙන්වන ඒ වගේම තමයි ඒගොල්ලෝ මාධ්‍ය ඔය විශේෂයෙන්ම දෙරණ ඊට වගේ මාධ්‍යයෙන් මෙයා මේ පුද්ගලයාට කරන්න බැරි දෙයක් නැහැ. යුද්ධය කළා මෙහෙම කියලා පෙන්눔 කරමින් Tamanව ඉතාමත්ම වැඩකාරයෙක් පොරක් වගේ පෙන්වන්න උත්සාහ කිරීම එකක් තමයි. දෙවෙනි එක තමයි Taman නැති සතුරු මවා ගැනීම. දැන් විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව, ද්‍රවිඩ ජනතාව LTT සංවිධානය නැවත ඔලුව උස්සනවා කියනවා. අර මේ ඩයස්පෝරා වැඩ කරනවා කියනවා. මුස්ලිම් අන්තවාදී සංවිධාන ලංකාවේ බිහි වෙලා ඉන්නවා කියලා කියනවා. අනිත් එක තමයි කාලයක් තිස්සේ ගොඩනැගිච්ච සිස්ටම්ස් කඩා බිඳ දමන එක. දැන් අපි දන්නවා අපේ ලංකාවේ සුද්ධඝ නීතිය කියලා කියන එක හේතුව සුද්ධ නීතිය ගෙනාවා කියන්නේ සුද්ධ මේ නිකන් ආවේ නැහැ. ඒ නීති ලෝකයේ දියුණුවත් එක්ක වර්ධනය වෙච්ච ඒවා. දැන් විශේෂයෙන්ම එංගලන්තේ රජුරුවොත් එක්ක ගැටුමක් ඇති කරගෙන ඒ රජුරුවෝගේ පාලනයට විරුද්ධව മന്ത്രിවරු ගැටුමක් ඇති කරගෙන තමයි ওই මැග්නා කාටාය ගහලා පාර්ලිමේන්තුව කියන සංස්ථාව ඇති වෙලා ඊට පස්සේ බලය බෙදලා රජුරුවන්ගේ තිබිච්ච රජතුමා නීතිය කියන එකේ බලය වෙන ආයතනෙට පවර්ලා ඒ බල බෙදීම ඇති වුණේ. නමුත් ඒවා එක සිස්ටම් ඇති වුණා. දැන් සුද්ධයි කාලේදී මේ හැමදේම රාජ්‍ය සේවය, අධිකරණ සේවය හැමදේම හරියට ගියා කියලා කියන්නේ ඒ සිස්ටම් ටික ආරක්ෂා කළා. නමුත් දැන් මේ වගේ විදායක ජනාධිපතිවරයෙක් මේ වගේ හිතුවක්කාර පාලකයෙක් විශ්ව සංශෝධනයෙන් සම්මත කරගෙන සිස්ටම් කඩා විබ්බින් දමනවා. ඒක නිසා තමයි දැන් විශේෂයෙන් පහුගිය කාලේ පොලිස් කොමිෂන් එක යන්තම් අමාරුවෙන් 19 වෙනි සංශෝධනය කරලා පොලිසිය විනය හදාගෙන ආවේ. නමුත් දැන් ආපහු විශ්වෙන් Tamanට ඕන හැටියට විශේෂයෙන් පොලිසිය දැන් පාලනය කරන්නේ රාජස්ව කොමිසමෙන් දිලිත් ජයවීරලා වගේ කට්ටිය ඉන්නේ. එතකොට මේ සිස්ටම් ටික කඩා වැටෙන එක අහන්න දෙයක් නෙමෙයි. එතකොට ඒගොල්ලන්ට පක්ෂපාතී නම් මොන විදියේ ජරා වැඩක් කළත් මොන විදියේ දැන් හොඳම උදාහරණය තමයි කුරුණෑගල අර සිද්ධිය. එයාගොල්ලෝ පක්ෂපාත නිසා මොනතරම් පුරාවිද්‍යාවේ වටිනාකම් පරිසර වටිනාකම් තියෙනවා කතා අඩුම අත තියන්නවත් අඩු ගානේ රිමාන්ඩ් කරන්නත් හැකියාවක් නැහැ. හැබැයි ඒගොල්ලන්ට විපක්ෂ නම් පොඩි සිද්ධියක් වලත් රිමාන්ඩ් කරලා දාන්න පුළුවන්. විශේෂයෙන් බලන්න දැන් රසාස්සාලිගේ ප්‍රකාශයට වඩා ප්‍රකාශ කොච්චර කළා දිනවද? කියන්නේ ICCPR ඇක්ට් එක යටතේ තියෙන ප්‍රකාශ කරපු හාමුදුරුවෝ අනන්ත ප්‍රමාණය ඉන්නවා. අසාස්සාලිත් වැරද්දක් කරලා තියෙනවා තිබුණත් නමුත් අසාස්සාලිය රිමාන්ඩ් කිරීම මට්ටමට යා යුතු දෙයක් කියන්නේ ඔය වගේ රඳවාගෙන සබා ගැනීමට යන මට්ටමට යා යුතු නෑ. නමුත් මේක මෙහෙ තියෙන්නේ මෙහෙමයි Tamanට විරුද්ධ නම් ඕන දෙයක් කරන්න පුළුවන්. මේ ඕනම අතරට ගැනීම කරන්න පුළුවන්. Tamanට පක්ෂ නම් ඕන ජරාවලක් කරන්න පුළුවන්. මේ මට්ටමට තමයි රට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔබතුමා සඳහන් කරන්නේ දැන් වත්මන් ආණ්ඩුව සහ වත්මන් ජනාධිපතිවරයා අසාර්ථකයි කියන්නේ. අනිවාර්යෙන්ම පැහැදිලිවම අසාර්ථකයි. ඒකම දැන් රටේ දැන් තව දෙයක් තමයි මේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් ඔබතුමා නීතිඥවරයෙක් නිසා මම මේ ප්‍රශ්නේ ඔබතුමාගෙන් අහන්නේ. දැන් පහුගිය දවස් කිහිපය පුරාවටම භික්ෂුන් වහන්සේලා හැසිරෙන විදිය සම්බන්ධයෙන් මේ රූප මාධ්‍යවල අපි දැක්කා. ඉතින් නීතියෙන් යම් කිසි දෙයක් කරන්න පුළුවන්ද මේ භික්ෂුන් වහන්සේලා හැසිරීම සම්බන්ධයෙන්? මෙහෙමයි අපේ මිනිස්සු මගේ මේ මතය මේකයි. මගේ මිනිස්සු ලොකු මුලාවකට පත් වෙලා තියෙනවා. මේ අපිට පේන භික්ෂුන් වහන්සේලා කියලා කියන ශ්‍රමණ වේශධාරීන් ඇවිල්ලා මම හිතන්නේ ඔය මේ ගෞතම බුදුන්ගේ ශාසනය කණ්ඩායම නෙමෙයි.
මොකද පහුගිය කාලේ අවුරුදු 2005 2015 දක්වා මහින්ද රාජපක්ෂලා ඉතාමත් දක්ෂ ලෙස ඒගොල්ලන්ට පක්ෂපාත මේ සංඝයා වහන්සේලා කණ්ඩායමක් හම්බේව කළා. ඒගොල්ලන්ගේ ශාස්ත්‍රවරයා ගෞතම බුදුන් වහන්සේ නෙමෙයි. මොකද ගෞතම බුදුන් වහන්සේගේ ශාස්ත්‍රවරයෙකුට වගේ හැසිරෙන්නවත් ඔය කතා කරන්නත් විශේෂ සුළු ජාතීන්ට විරුද්ධව අඩු වචනයක් ප්‍රකාශ කරන්න හැකියාවක් නැහැ. එතකොට මේ මහින්ද රාජපක්ෂගෙන් වරදාන වරප්‍රසාද ලැබපු මහින්ද කියන්නේ ඒගොල්ලන්ගේ නමට පන්සල් වල බුදු පිළිමයක් ගහලා තිබ්බට ඒගොල්ලෝ කහසිවුරක් දාන් හිටියට ඒගොල්ලෝ ඇවිල්ලා බෞද්ධ කියන්නේ බුදු දජානන් වහන්සේගේ ශ්‍රාවක කියලා මට හඳුන්වන්නේ මම ඒගොල්ලෝ හඳුන්වන්නේ මහින්ද රාජපක්ෂ ආගමේ මේ අනුගාමිකයෝ කියලා තමයි මට හඳුන්වන්න තියෙන්නේ. ඒ තමයි සත්‍යයක් තමයි තියෙන්නේ. ඒගොල්ලෝ ඔයගේ හැසිරෙන එක පුදුමයක් නෙමෙයි. මොකද හේතුව ඒගොල්ලන්ගේ ව්‍යාපෘතිය රාජපක්ෂලා බලයේ තබාගෙන වරදාන වරප්‍රසාද ලබා ගැනීම. දැන් රටේ අනාගතයේදී මැතිවරණයක් එන්න තිබෙනවා පළාත් සභා මැතිවරණය. ඉතින් මේ මැතිවරණයේදී ඔබේ දායකත්වයේ තිබෙනවද සහ ඔබේ දේශපාලන වැඩපිළිවෙලත්? දැන් මේ අපිට කියන්න පුළුවන් පහුගිය ජනාධිපතිවරණය තමයි ලංකාවේ ඉතාමත්ම සාධාරණ අපක්ෂපාත මැතිවරණය. මොකද ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවකින් පවත්වපු එකක්. නමුත් විශ්වවිද්‍යාල සංශෝධනයෙන් පස්සේ හදාගන්න මැතිවරණ කොමිෂන් සභාපතිවරයා තමයි ඉන්න සමාජිකයෝ රාජපක්ෂවාදී. ඒක නිසා අපිට සාධාරණ මැතිවරණයක් බලාපොරොත්තු විය නොහැකි විශ්වවිද්‍යාල සංශෝධන යටතේ පළාත් සභා මැතිවරණය. ඕක අනිවාර්යයෙන්ම ඉතාමත් මැතිවරණ දූෂණයන් අධික. තමන්ට හිතුවක්කාර විදියට මේ මාධ්‍ය පාවිච්චි කරන හිතුවක්කාර විදියට වරදන වරප්‍රසාද මොකද මැතිවරණ කොමිෂන් සභාව තියේදී ඡන්දයක් ප්‍රකාශ කළාට පස්සේ මේගොල්ලෝ කරන දේවල් තමයි වරදන වරප්‍රසාද බෙදා දීම. ඡන්ද නීති උල්ලංඝනය කරමින් නොයෙක් බඩු බෙදා දීම, අල්ලස් දීම, රැකියා දීම. මම හිතනවා ඕවා වළක්වා ගන්න බැරි වෙන ඉතාමත් දූෂිත මැතිවරණකට පත් වෙනවා කියලා මගේ ස්ථාවරය. ඒ ස්ථාවරයේ හේතුව මේ දැන් තියෙන කොමිෂන් සභා එකක්වත් ස්වාධීන නැහැ. කොමිෂන් සභා ස්වාධීන නොවන තාක්කල් ස්වාධීන මැතිවරණය පැවැත්විය නොහැකි කියන ස්ථානද මගේ තිබෙන්නේ. අවසන් වශයෙන් දැන් 2024 වර්ෂයේ තමයි ඊළඟ ජනාධිපතිවරණය පැවැත්වීමට තිබෙන්නේ. ඉතින් ඒ වෙනකොට ඔබතුමා නැවතත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද අපේක්ෂා? මම හිතන්නේ මට දැන් මම අපි දැන් සාකච්ඡා අපි දැන් ජනතා නීතිඥ සංවිධාන හදාගෙන සාධාරණ සමාජ නීතිඥ සංවිධාන හදාගෙන ඒ වගේම අපි දැන් අපේ ප්‍රකාශ සම්බන්ධයෙන් අපේ වැඩ කටයුතු සම්බන්ධයෙන් ජනතාව කතා කරන ඒවත් එක මම හිතන්නේ අවස්ථා දෙකකට වඩා මම හිතන්නේ හොඳම විභවතාවයක් තියෙනවා. මිනිස්සු කතා කරන සත්‍යයටපත් වෙලා තියෙනවා. මොකද හේතුව දැන් මේ ප්‍රධාන පක්ෂවල ඔක්කොම දේශපාලන අසාර්ථකවමින් පවතිනවා. ඒක නිසා විශේෂයෙන්ම ප්‍රධාන දේශපාලන ඊළඟට බලයට පත් වෙන්න ඉන්න ප්‍රධාන පක්ෂය මේ දැන් බලයේ ඉන්න පක්ෂය ඊට තුන්වෙනි බලයට පත් වෙන බලාපොරොත්තු ඉන්න පක්ෂය ඔක්කොම ඇවිල්ලා මේ ලංකාවේ ජනවර්ග ප්‍රශ්නය සම්බන්ධයෙන් කෙලින්ම මතයක් ප්‍රකාශ කරන්නේ නැහැ. කියන්නේ ඒගොල්ලෝ ඔක්කොම සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ ගර්භාෂයේ ඉපදිලා ඒ සිංහල බෞද්ධ ගර්භාෂයේ ඒකත් එක්ක යම් මතයක් ප්‍රකාශ කළා මේ රටේ මේ ප්‍රශ්න නිරවුල් කරන්න මේ බලය බෙදීම ඒ වගේම අපේ සුළු ජාතීන්ට නිසි ලබා දීම නිසි සැලකීම ලැබීම කියන එක පිළිබඳව ප්‍රකාශයක් කරන්න නිර්භය වෙච්ච අපේක්ෂකයෝ කොයි පැත්තෙන්වත් එන්නේ නැහැ. එතකොට මේ ඒ අපේක්ෂක කීප දෙනා තමයි. නමුත් දැන් මේ තත්ත්වයට එක්ක අපි වගේ කණ්ඩායම් වලට හොඳ තත්ත්වයක් ලැබිලා තියෙනවා. ඒක නිසා අපි හිතනවා අපේ මතෙන් මම වෙන්න පුළුවන් වෙනත් කෙනෙක් වෙන්න පුළුවන් අපේ මතේ නියෝජනය කරන කණ්ඩායමක් විශේෂයෙන්ම අධිකරණ ස්වාධීනත්වයේ ඒ වගේ ව්‍යවස්ථාදායකයේ බල ගන්නවන ඒ වගේම හැම මේ බල තුලනයක් ඇති වෙන පාලන ක්‍රමයක් ගැනීම සඳහා අපේක්ෂකෙක් ඉදිරිපත් වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් අද දවසේ ඔබතුමන් ඔබගේ වටිනා කාලය අපි වෙනුවෙන් ලබා දීම සම්බන්ධයෙන් අපි ඔබතුමාට නැවතත් බෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒකම අපි අද දවසේ වැඩසටහන අවසන් කිරීමට මේ සූදානම් වෙන්නේ. ඉතින් අද දවසේ ගගන විශේෂ සමුක සාකච්ඡාවට එක් වුණා. සාධාරණ සමාජයක් සඳහා වූ නීතිඥ සංගමේ සභාපති මෙන්ම ජාතික නීතිඥ සංවිධානයේ සමාජික නාමල් රාජපක්ෂ මහතා. ඉතින් මේ මහතාට අපි නැවතත් ස්තුතිවන්ත වෙනවා. නැවත වැඩසටහනකින් හමු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමගෙන යනවා. වැඩසටහනින්